නමුත් අපි සියලු දෙනා ගිහියන් හැටියට ගිහියන්ගේ ප්‍රශ්න හඳුනන ඔයගලන්ගේ සහෝදර පුද්ගලයෙක් හැටියට මම නිකන් පොඩි උදාහරණයකට යම් කිසි දෙයක් සාකච්ඡා කරන්න සුදුසුයි කියලා අද හිතුවා. ඒත් එක්ක මම මෙන්න මේ පොත අරගෙන ආවා. මේක මම ටිකක් පරිශීලනය කරන ග්‍රන්ථයක්. මොකද අපිට පොත් 57ක් කියවන්න බෑ ත්‍රිපිටකය හැටියට. බුදුසසුනේ මහාන වෙච්ච පළමු ජර්මන් ජාතික භික්ෂුන් වහන්සේ වුණේ ඥානතිලෝක හාමුදුරුවෝ අහලා උන්වහන්සේ 1950 දී විතර රචනා කරපු ලංකාවේදී ප්‍රකාශයට පත්වෙච්ච ග්‍රන්ථයක් තියෙනවා ඉංග්‍රීසි භාෂාවෙන් ලියලා. ඒක සිංහලට පරිවර්තනය කරලා තියෙන්නේ මේ මහාචාර්ය කේ.එන්.ඕ. ධර්මදාස සහ සේනාධීර කියලා මහත්තයෙක්. ඒ වගේම වෛද්‍ය එච්.බී. ජයසිංහ කියන මහත්මයා තුන්දෙනා එකතු වෙලා බුදුරදුන් පෙන්වූ විමුක්ති මාර්ගය. බුදුරදුන් පෙන්වූ විමුක්ති මාර්ගය. කාර්ය මණ්ඩල බස් රථේ, වෑන් රථේ නැත්නම් දුම්රියේ හෝ වෙනත් ඒ වගේ පහසුවෙන් පොතක් පරිශීලනය කරන්න පුළුවන් ප්‍රවාහන මාධ්‍යක නම් යන්නේ මේ වගේ පොතක් අතේ තියාගෙන කියවන්න. අවසානයේදී මහා සිසිලසක් දැනේ, යමක් තේරුම් ගත්තා වගේ අදහසක් දැනේ. විඥාණයෙන් යුක්තව ප්‍රඥාවෙන් යුක්තව කියවුවාම. අනුනාසල දන්නවා බුද්ධ ධර්ම කියන්නේ ශ්‍රද්ධාවෙන් ආරම්භ වෙලා මොකෙන්ද? ප්‍රඥාවෙන් කෙලවර වෙන දෙයක්. අපි හැමෝටම තියෙන්නේ ආමූලික ශ්‍රද්ධාවක්. සමහරු කියන්නේ අන්ධ භක්තිය කියලා. සමහරට හේතුවක් නොදැන අපි තුල තියෙන භක්තිය. හැබැයි මේක අවසන් වෙන්නේ ප්‍රඥාවෙන්. ප්‍රඥාවෙන් මේක අවසන් වෙච්ච දාට අපි කවදාවත් අපි තුල තිබිච්ච ශ්‍රද්ධාවට දොස් කියනවද? හොඳට තේරුම් ගන්න ශ්‍රද්ධාව කියන්නේ භක්තිය නෙමෙයි. භක්තිය අවශ්‍යයි. නමුත් භක්තියට පර්යාය සමාන සමාන්තර තව වචනයක් නෙමෙයි ප්‍රඥාව කියලා කියන්නේ. මේ ශ්‍රද්ධාව කියලා කියන්නේ. ශ්‍රද්ධාව ඊට වඩා බරපතල වෙනස් ප්‍රපංචයක්. ඒක ප්‍රපංචවාදී. ඒක ෆිනොමිනා එක. ඒක බොහොම ගැඹුරු පරිශ්‍රණයකට ලක් කරන්න පුළුවන් විෂයපතයක්. ඒ ශ්‍රද්ධාවට විවිධ හේතු තියෙනවා. මෙතන ඉන්න තරුණ මව්වරු, පියවරු සමහර විට තමන්ගේ පුංචි පුතා දුව විහාර මන්දිරයකට එකතු කරගෙන ගිහින් පිළිම වහන්සේ නමක් පෙන්නලා තමයි අන්න පුතේ බුදු සාදු කියන්නේ. නැත්තම් මේ චූටි කොල්ලෙක් කෙල්ලෙක් වාඩි වෙන්න ඕන ඔහොම කියලා නැත්තම් ඒකට වාඩි වෙන්න සලස්සලා නේද? අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ කියලා නවරහාදී බුදු ගුණවත් නේද? නැත්තම් සංඝයාගේ ගුණවත් මේ ධර්මයේ ගුණවත් සංඝ ගුණවත් පාලියෙන් සිංහලෙන් හෝ වෙනත් භාෂාවකින් ඉංග්‍රීසියෙන් හෝ කිව්වා කියලා සාදු කියවෙන්නේ හෝ ශ්‍රද්ධාව ඇති වෙන්නේ ඇති වෙනවද? තේරෙන්නේ නැහැ. ඒකට සිංහල බුදු සමය තුළ හදපු උපක්‍රමය තමයි විහාරස්ථාන. චෛත්‍ය තුනක්. ශාරීරික, පාරිභෝගික සහ උද්දේශික වශයෙන් චෛත්‍ය තුනක් සකස් කරපෙමු. ඒ නිසා මම යෝජනා කරනවා තමුන්නාසලගේ ප්‍රඥාව වර්ධනය කරගන්න. විශේෂයෙන්ම ධර්මයේ බොහෝ කාරණා දැනගන්න. විසුද්ධි මාර්ගය වගේ එකක් කියවන්න පුළුවන් නම් හොඳයි. මොකද විසුද්ධි මාර්ගය කියන්නේ අපේ විවරණය අනුව ත්‍රිපිටකය සම්පූර්ණයෙන්ම එක්කහුව කරලා එක තැනකට අරගෙන තියෙන පිටු 1000ක් විතර තියෙන මේ වගේ අර මල්ලසේකර ශබ්දකෝෂය වගේ ලොකු පොතක් කියවන්න පුළුවන් නම් හොඳයි. හුඟක් අය සමහරට කියවලා ඇති. මේකත් ඉතාම හොඳ පොතක්. බුදුරදුන් පෙන්වූ විමුක්ති මාර්ගය ඥානතිලෝක හාමුදුරන්ගේ පොතේ සිංහල පරිවර්තනය. බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයේ පොත්හලේ මේක තියෙනවා. ඉතින් දැන් මම අද කිසියම් ආකාරයක මේ මුලපිරීමක් කරන්න මේ වැඩ කටයුතු සඳහා වෙහෙසබර දෙවිය. අපි වෙහෙස වෙලා තියෙන්නේ මොනවෙන්ද? අපි කාටද අහු වෙලා තියෙන්නේ? අපේ වෙහෙස අවම කරගන්න අපි තුල තියෙන යුතුයකම සහ අයිතිය සහ වගකීම පිළිබඳව කතා කරන්න පුළුවන් ශේෂ්ත්‍ර ගණනාවක් ඔස්සේ. නමුත් මම හිතුවා කෙටි උදාහරණ කීපයක් සපයන්න ඕනේ. අපිට ළඟ අපි නිරන්තරයෙන් පරිභෝජනය කරන කරුණු කාරණා කීපයක් පාවිච්චි නැත්නම් පරිභෝජනය කරන දේවල් කීපයක් ආශ්‍රයෙන්. දැන් අභිධර්ම ප්‍රදීපිකාවගේ ග්‍රන්ථයක් බලද්දී අපේ අභිධර්මයේ ප්‍රධාන පරමාර්ථ හතරක් පිළිබඳ පරමාර්ථ ධර්ම හතරක් පිළිබඳ සාකච්ඡා කරනවා. මේ පින්දහම් කරන පොතපත පරිශීලනය කරන අදම් පිරිස් දන්නවා ඇති. චිත්ත චෛතසික රූප සහ නිර්වාණ ආදී වශයෙන්. රූප කියන වචනය බෞද්ධ දර්ශනයේ බොහොම බරපතල විදිහට යෙදෙන වචනයක්. රූප 28ක් ගැන කතා කරනවා. ඔය රූප 28 සමන්විත වෙන්නේ මම අර මුලින් ඒ රූප 28න් හතරක් කිව්ව මොනවද? සතර මහා භූත රූප මොනවද? පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා භූත රූප. ඒ භූත රූප හතර ඇරියාම 28න් තව 24ක් තියෙනවා. ඒ 24න් එක රූපයක් තමයි
අපි කතා කරන ආහාර රූපය. ආහාර. දැන් ආහාර කියලා අදහස් කරන්නේ මොකක්ද? ආහාර ගුවාම මේ වෙලාවට නම් ෂූට් ඉට්ස් මතක් වෙන්නේ. 12ට විතර මේ දේශනය කරා නම් බත් ගෙඩිය මතක් වෙන්නේ. බත් ගෙඩිය කියලා කියන්නේ බත් මුලට නේ සිංහලේ නේද? බත් ගෙඩිය සිහිපත් වෙන්නේ. දැන් මේ වෙලාවට මොන හරි කෙටි කෑමක් නේද? ජංක් ෆුඩ්ස් සොසයිටි එකක් නේ රටේ තියෙන්නේ නේ. ජංක් ෆුඩ්ස් කියන එක දන්නවනේ. මේ රටේ දරුවෙක්ගේ කුසාප ගාලා බැලුවොත් වැඩිපුරම තියෙන්නේ මොනවද සාමාන්‍යයෙන්? යමක් හපලා ගිලින්න පුළුවන් එකකගේ බඩේ වැඩියෙන්ම තියෙන්නේ මොනවද? මොනවද තියෙන්නේ? වැඩිපුරම. ටිපි ටිප්. නම් වශයෙන් කිව්වහම මට විරුද්ධව අධිකරණ ක්‍රියාමාර්ග ගන්න පුළුවන් වෙන්නත් පුළුවන්. නමුත් නේද? මේ වගේ දේවල්. ජම්බු කියලා જાතියක් තියෙනවානේ. ඊළඟට ඉතින් අපි සාමාන්‍යයෙන් දකින විවිධ විකාර තියෙනවා. විවිධ විකාර රූප. ඒ රූප අතරේ සමහර ලාවට වෙළඳ දැන්වීම් වල අපි දකිනවා සමහර පිටි වර්ගවල නේද? ජලයයි භවයයි කියව හැඳි තුනක් කෝප් එකට දාලා කලවම් කළා නේ. සමහර නෝනලා කෝප්පේ පිඟානත් එක්ක hina වෙන රූප දකිනවා අපි. නේද? හරි ලස්සනයි. ඉතින් ඒ අයගේ ලස්සනත් එක්ක අපි මෝඩ වැඩක් දිහා බලාගෙන. සාමාන්‍ය එක්ක අඩුම තරමේ බල්ලෙක් පූසෙක් එක්කවත් hina වෙන්න බෑනේ. ඒක සාධාරණයි නේද? මොකද කෝප්පේ පිඟානක් එක්ක hina වෙනවා නම් අපේ පැත්තේ hina වුණොත් එක්ක මුල් ඒරියාවට එක්ක ගෙනිනවා නැත්තම් සංඥාකුමක් වගේ දෙයක් කරලා මොකක් හරි සෙත් පැතීමක් කරනවා. හරි අමාරු නැත්තම් නේද? එහෙනම් කෝප්ප පිඟන් එක්ක hina වෙන අය ගත්තාම. ඉතින් මේ වගේ විවිධාකාර වූ ආහාර පුරුදුවට අපි බැහැ වෙලා ඉන්නවා. කොහොම වුණත් ආහාර රූපයත් හරි සංකීර්ණයි බුදුහාමුදුරු දේශනාවල. එක පැත්තකින් පස්ස ආහාර, ස්පර්ශයෙන් ලැබෙන ආහාර, මනෝ සංචේතන ආහාර. ඔය ආදී වශයෙන් ආහාර රාශියක් තියෙනවා. විඥාණයට ආහාර ගන්න පුළුවන්. ඔය සියල්ල අතරතුර මම කෙටි මතක් කිරීමක් කරන්න උත්සාහ කරන්නේ. ශාරීරික පැවැත්ම සඳහා. දැන් බුදුහාමුදුරු කියනවනේ නේද? සබ්බේ සත්තා ආහාරට්ඨිතිකා. එහෙම කියනවනේ. සියලු සත්වයෝ ආහාර නිසාම වෙති. මේ අපි ගිල දාන දේවල් ගැන නෙමෙයි බුදුහාමුදුරු කියන්නේ. නැතම් ස්වාමීන් වහන්සේලා තර්ක කරනවා. ඒ කියලා තියෙන්නේ මේ පැවැත්ම ක්ලේශයන් නිසාමයි. සබ්බේ සත්තා ආහාරට්ඨිතිකා. සියලු ක්ලේශෝ මේ තෘෂ්ණාව නිසාම ඇති වෙනවා. ආහාරය හැටියට තෘෂ්ණාව වළඳනවා. කෙලෙස් ඇති වෙනවා. ඒ කාරණය මුල් කරගෙන දේශනා කරපු කතන්දරයක්. කොහොම වුණත් තමුන්නාන්සලා අපි අවම 3 වේලක් කනවනේ. දුප්පත් බව නැත්තම් නැති බැරි කම නිසා කෙනෙක් 2 වේලක් කනවා වෙන්න පුළුවන්. කැඳ උගුරක් වළඳනවා වෙන්න පුළුවන්. දැන් මම ඉන්න ඉන්දියාවේ ඇතම් දුම්රිය ස්ථාන ආශ්‍රිතව මේ වගේ කුංචි දොර සමහරවිට කිව්වට විශ්වාස කරන්නෙත් නැහැ. ඒ දුම්රිය අංගණයේ තිබෙන ආපනශාලාවේ ආහාර ගන්න පිඟාන එහි උපකරණ කොළපත් වලින් හදපු පිඟාන. ස්වභාවික පරඬරා වර්ග අරගෙන බොහොම සරල ස්වභාවික ගම් වර්ගයක්, මැලියම් වර්ගයක් එක්ක මිශ්‍ර කරලා යන්ත්‍රයකින් පීඩණයටපත් කරලා හදපු පිඟාන තියෙන. ඒක වීසි කරන් එම ඒකටත් යමක් බෙදාගෙන කාලා ඔහොම වීසි කරන්න පුළුවන්. මම අනන්තව දැකලා තියෙනවා මේ විසි කරන පිඟාන කොට ගාව ඉන්න මේ පුංචි දරුවෝ දුසිමක් විතර සමහර අවස්ථාවල් වලදී නිරුවත් දරුවෝ ගහන පිළිවි වේදයකින් තොරව. ඒ බලා ඉන්නේ පිඟානක් විසි කරාම ඒ පිඟාන ටක් ගාලා අවුලගෙන බලනවා. ඒකේ පොඩි චපාති කෑලි, පරාට කෑලි ඉතුරු වෙලා තියෙනවා. බත් කෑව නම් බත්තට කීපයක් ඉතුරු වෙලා තියෙනවා. මොකටද? ආහාරයට ගන්න. කොහොමද? ඒතර ඒ தত্ত্বය අපි කොහොමද ලංකාවේ හෝ ඔය විශේෂම අධිරාජ්‍යවාදී බලපෑම් එක්ක බටහිරින් මෙහෙට ඇවිල්ලා තියෙන සමහර මහා දැවැන්ත ආහාර කියන්නේ සමහර පක්ෂීන් එක්ක එහෙම පුදුම තරහක් තියෙන සමහර ආයතන වලනේ. ඒකුම විවිධාකාර විදියට කපලා කොටලා බැදලානේ. ඒ විදියට සකස් කරලා තියෙන. ඉතා රුපියල් 800යි 1000යි 1500 ආදී වශයෙන් පිඟානක් මිලදී ගන්න පුළුවන්. ඒ වගේ මිලාදික ආහාර අරගෙන ඒ ආහාරයලුත් භාගයක් අනුභව කරලා විසිකල්ලා යන සංස්කෘතිය සහ අර සංස්කෘතිය දෙක දකිද්දී මහ ගැටුමක් අපි තුල නිර්මාණය වෙනවා. මම කියන්නේ මට මේකට පිළිතුරු නෑ. මම තමුන්නාසලට මේක කියන්නේ හිතන්නේ. සමහර වෙලාවල් වලට දැන් අපි ඒ ආහාර ගැන කතා කරද්දී මේකත් එහෙම දෙයක් තිබුණා. දැන් අපි උත්සව අවස්ථාවකට ගියාන් පස්සේ නේද? ඒ ක්ෂණිකව ඇතිවන ස්ථානීය තෘෂ්ණාව නිසා මේක නිකන් හරිම මේ ස්ථානීය තෘෂ්ණාවක් හෝ ආශාවක් නිසා Tamanගේ පිඟන් මොහොතකට නිකන් නේද නිකන් කුඩා කඳු බවට පත් කර ගන්නවා. මට හනුමව මතක් වෙනවා. මේ අතේ තියාගෙන සමහර පිඟාන යනකොට පොඩි කන්ද පුස්තගෙන යනවා වගේ කොළ එහෙම වටේට දාගෙන ගිහිල්ලා නේද? ඒකේ එක්කම ගිල දාන්න බෑ. ඒකේ කොටසක් විතරක් ගිල දානවා. ඉතින් සාමාන්‍යයෙන්
පැත්තක් ආව එක තව කෙනෙක් කන්නේ නැහැ නේ අනේ ඔයා ඔච්චර කන්න පුළුවන් මම ඊටු ටික කන්නම් කියලා එහෙම කවුරුත් ඒක වළඳන්නේ නැත්නම් ඒ නිසා ඒක බැහැර කරනවා. ඒත් එක්කම අර වගේ සංසිද්ධියක්. මිනිසුන් කාලා පරිභෝජනය කරලා වීසිකරන පිඟන් වල චපාති පරාට පුරි කෑලි හොයන. නැත්තම් මොනවා හරි ඔය දෝස හරි මොනවා හරිම කෑල්ලක් වඩේ කෑල්ලක් හොයන. බත්තට කීපයක් හොයන පුංචි දරුවන් ඉන්න ලෝකයකට කිලෝමීටර 3-4000ක් මෙහා පැත්තෙන් නැත්නම් ඒ රටේ එතනමටම අල්ලපු තැන තියෙන විශාල මහල් කීපයකින් යුක්ත තැනක අපි ආහාර නාස්ති කරන ප්‍රමාණය පිළිබඳව හිතලා බැලුවාම ලොකු කම්පණයකටත් වඩා මම දන්නේ ඒක මොකද්ද හැංගීම කියලා. ඒ හැංගීමට අර්ථකථනයක් දෙන්න හරි අමාරුයි සමහර අවස්ථාවල. කොයි වෙලද මේ ජීවිතේ පවත්ව ගන්න අපි අඩුම ගන්න සිංහල මිනිස්සු හැටියට ශ්‍රී ලංකාවේ ජීවත් වෙන අපි තුන්වතා ආහාර ගන්න විශේෂ තත්ත්වයක් නැත්තම් අපි තුන්වරක් ආහාර ගන්නවා. ඒ ආහාර වලට උදාහරණ කියන ලස්සන නමක් මොකක්ද? කැබලි වශයෙන් නැත්තම් අපි කියන්නේ අපි අපේ ජීවිතවැත්වීම සඳහා කබලික ආහාර. කබලික ආහාර අපි ආහාරයට ගන්නවා. මොකක්ද අවශ්‍යතාවය? මොකක්ද අවශ්‍යතාවය? දැන් දානයක් එහෙම දුන්නාම අපේ හාමුදුරුවෝ අවසානයේදී දේශනා කරන ලස්සන ගාථාවක් තියෙනවා සෙත් පතන මොකද? අභිවාදන සීලිස්ස කියලා නේද? ඒක ඉවර කරන්නේ කොහොමද? ආයු වන්නෝ සුඛං බල. ආයුෂ වර්ණ සැප බල. ඕකට තව එකක් එකතු වෙනවා මොකද? ප්‍රඥා. අපි ආහාරය ගන්නේ ආයුෂ වර්ණ සැප බල ප්‍රඥාව සඳහා. ආයුෂ අවශ්‍ය ජීවත් වෙන්න, වර්ණය අවශ්‍ය. වර්ණය කියලා දහස් කරන්නේ මේ සුදු වෙන්න නෙමෙයි. දැන් පොඩි අයින්ටත් අපි හුඟක් වෙලාවට නේද කියන්නේ පුතේ කැරට් කන්න කැරට් කෑම ඔයා සුදු වෙනවා. ඉතින් කවුරුත් කියනවාද කොල්ලෝ මේ කොළ జాතිය කවම උඹ කළු වෙනවා මේක කෑවහම කියලා. කියන්නේ ඇයි? අපි කළු දකින්නේ මොන වර්ණයක් හැටියටද? අපි තරහ වර්ණයක්. ඔයා කැරට් නොකා හිටියොත් ඔයා කොළ වර්ග නොකා හිටියොත් පුතා කළු වේවි. ඒතර මම මේ කළුින්ද මේ ඒ ගැන දුගෙන් කතා කරනවා කියලා කවුරුත් වැරදි විදිහට හිතන්න එපා. නමුත් කළු මිනිස්සු හොඳ නැද්ද එතකොට මේ රටේ? මම අහන්නේ එහෙම ප්‍රශ්නයක් තියෙනවනේ. ඉතින් අපි සුදු වෙන්න ඇයි විශේෂයෙන් ආහාර වලට අමතරව විවිධාකාර මැලියම් ක්‍රීම් ආලේප වගේ දේවල් ඇඟේ පතේ උලා ගන්න. ඒකත් එක්තරා ආහාරයක්. මේ ශරීරය නඩත්තු කරන්න ගන්න අභ්‍යන්තරික හෝ බාහිර ආහාර. දැන් මම කාගෙන්වත් ප්‍රශ්න කරන්න යන්නේ නැහැ. මොනවද ඔබ පාවිච්චි කරන ක්‍රීම් වර්ගය, ආලේප වර්ගය, ෆේස් වොෂ් එක මොකද්ද නේද? ස්ක්‍රබ් එකක් පාවිච්චි කරනවද? ආදී වූ විවිධාකාර එහෙම දේවල් අහන්න යන්නේ නැහැ. තේරුමක් නැහැ. මාත් ඔය විකාර සමහර වෙලාවට දකින්න විවාහක පුරුෂයෙක් නිසා. ඉතින් කතන්දරේ වෙනස්. මේ යැපීම සඳහා ගන්නා ආහාර ආයු වර්ණ සැප බල ප්‍රඥා. ඉතින් මට තමුන්නාසල කියන්න මුඛ කුහරය කියන මේ කුහරේ හිස් කබලක් අරගත්තොත් දැන් තමන්ගේ හිස් කබල ගැන හිතන්න. මුඛ කුහරය කියන කුහරය තුල අපි කටට දා ගන්න ආහාර පිටක් කොච්චර වෙලා තියෙනවද? කොච්චර වෙලා තියෙනවද? පැය භාගයක්. සමහර පොඩි උන් නම් විනාඩි 45ක් විතර තියාගෙන ඉන්නවා ටීවී එක ගාව බත් පිටක් කටට දැම්මහම. නේද? සමහරවිට උදේ කවපුවත් කටේ කොල්ල ටීවී එක දිහා බලාගෙන නැත්නම් කෙල්ල ටීවී එක දිහා බලාගෙන ඉන්නවා. ඌ ගිලලා නැහැ. ඒක ගිලින්න වෙලාවක් නැහැ. අර කියන විසුක දස්සන දිහා බලාගෙන ඉන්නවා. උට ඉතින් කෝටුවක් එහෙම අරගෙන එක්ක කටේ තියෙන එක පිටට හලන්න ඕන. පිරිකිතේ බෑ බලන්න. ඒව අයින් කළා සුද්ධ කළා කට සෝදලා එහෙම තමයි දවල්ට කවන්න ඕනේ. මොකද ඒ තරම් අවිඥාණයෙන් ජීවත් වෙන්නේ. මොකද කරන්නේ? අපි තත්පර 39ක් 40ක් වගේ කාලයක් තමයි එක ආහාර බෙදා මේ කුන්තක රදනක වලින් කඩාගෙන චාරක පුරස්චාරක වලින් අඹරලා මේකෙන් පහලට මේ අන්න ශ්‍රෝතයෙන් පහලට ගිල ගන්නකම් කටේ තියෙන්නේ. ඊට පස්සේ වැඩි වෙලාවක් කොහෙද තියෙන්නේ? වැඩි වෙලාවක් දෙන්නේ ආමාශය කියන මල්ලේ. පැය 3මාරක්. මේ කාපු ටික පැය 3මාරක් යනකොට මම කියන්න අවශ්‍ය නැහැ නේ මොනවා බවටදපත් වෙන්නේ කියලා. මල බවට පරිවර්තනය වෙනවා. මම දැන් මේ තමුන්නාසල කාටවත් මේ මොනවාද පිළිකුල් භාවනාව කරන්න පුරුදු කරන්න යෝජනා කරනවා එහෙම නෙමෙයි. ආමාශයේ මේ සියල්ල මල ද්‍රව්‍ය බවට පත් වෙනවා. පැය 3මාරක් තියෙන්නේ බඩ ගෙඩිය තුල. බඩට රස දැනෙනවා. කොහෙද රස දැනෙන්නේ? මෙන්න මේ සීමාව පැන්න ගමන් රස දැනෙන්නේ නැහැ. වැරදිලා හරි ආපහු ආවොත් තමයි රස දැනෙන්නේ පහුවෙලා මේ මොකක්ද දීච්ච රසය කියලා වෙලා. කෙසේ වෙතත් රස දැනෙන්නේ එක් ආහාර පිටක තත්පර 39ක් 40ක් උපරිම විනාඩියකට මෙහා පැත්තේ කාලයක් තමයි ආහාර පිට කට ඇතුලේ
තියෙන්නේ. දැන් අපි දාන දුරු මිරිස් පහේ අජිනෝමෝටෝ එක එක මොටෝ වර්ග නේද? ඔය සියල්ල දාන්නේ තත්පර කීයක සතුටක් සඳහාද? තත්පර 39ක සතුටක් සඳහා. නැත්නම් තත්පර 40ක සතුටක් සඳහා. ඒ දාන සියල්ල කොයිතරම් අපේ ජීවිතේට හිත කරද? අහිත කරද? තේරුම කියන්නේ. කවුරු හරි දන්නවද 2013 වර්ෂයේ ලංකාවට අජිනෝමෝටෝ කිලෝ කීයක් ආනයනය කරාද? කීයක් විතර ගියද? දල වශයෙන් කියන්න පුළුවන්. අනුමාන අජිනෝමෝටෝ කිලෝ 73000ක් ලංකාවට ගෙනල්ලා තියෙනවා. අජිනෝමෝටෝ කිලෝ 73000ක්. ඒ කියන්නේ ටොන් 73ක්. ටොන් 73ක් ලංකාවට ගෙනත් තියෙනවා. දැන් මේ ටොන් 73 මොකද කරේ? සතුන්ට කන්න දුන්නාද? නෑ. ඒ සියල්ල අපි අර අපේ මුග කුහරයේ පිනවීම සඳහා අපි ඇතුළට දාගෙන තියෙනවා. දැන් ඉලක්කාරණය තමයි දැන් බුදුහාඳුරෝ මේ පිළිබඳව කතා කරලා දෙන්නේ කබලිකා ආහාර සම්බන්ධයෙන් කියාගෙන යනකොට ආයු වර්ණ සැප බල ප්‍රඥා ලබා ගන්න මේ ගන්න ආහාරයේ ප්‍රධාන වශයෙන් දැන් සිංහල සමාජය දිහා බැලුවාන් පස්සේ පේන දෙයක් තමයි අපි සියලු දෙනාම ඖෂධ මං හිතන්නේ මෙතන දැන් අර උදාහරණ කාලේ කතාවක් තියෙනවනේ කිසා ගෞතමියට කිව්වේ මොකක් කියලා දරුවා අභාව ප්‍රාප්ත වුණාම මේක දරා ගන්න බැරුව පිස්සියක් වගේ ඇවිදිනකොට බුදුහාමුදුරුවෝ හරි පුතාව සනීප කරලා දෙන්න මොනවද උනේ? අබ ටිකක් ගේන්න අබ මිටක් ගේන්න එක කොහෙන්ද? නොමල ගේකින්. ඒ වගේ තමයි මෙතන කවුරු හරි ඉන්නවද පෙරඩෝල් පෙත්තක්වත් බීපු නැති? ඉන්නවද කවුරු? නෑනේ. ඒක තමයි. දැන් අපි මොකක් හෝ මහා බරපතල ඖෂධවල ඉඳලා බොහොම මිලිග්‍රෑම් 500 600 850 දක්වා වෙන මහා බරපතල අර හෙවි ඩෝස් වල ඉඳලා දල වශයෙන් අඩුම ගානේ පැරසිටමෝල් පෙත්තක හරි පාරිභෝගිකයන් සහ මේ අපි කියන්නේ පරිභෝජකයන් නොවුණු කිසිවෙක් ලංකාවේ හොයාගන්න එක මම හිතන්නේ ප්‍රායෝගිකව පුළුවන් වෙන තත්ත්වයක් නෙමෙයි. අපේ පිඟාන ඖෂධ එකතුවක් වුණා කාලයකට ඉස්සෙල්ලා. හවුද නැද්ද? අපි මොනවද කෑවේ? දැන් සරල උදාහරණයක් කවුනාසලා හිතලා බලන්න. මේක මේ බෞද්ධ දර්ශනයටම ඍජුව අදාළ නොවන වෙන්න පුළුවන්. දැන් ගම්බද ඉඳලා ආපු පිරිස්නේ හුඟක් ඉන්නේ. කියන්න බලන්න මේ කුඹුරට ගෙනියන කෑම එකට මොකක්ද අපි කිව්වේ? අර මොයිදින් බෙක් මහත්තයත් ලස්සන සින්දුවක් කියන්නේ ටිකිරි මැණිකේ ඇඹුල ගෙනහල්ලා කියලා. මොකද ඒකට ඇඹුල කියන්නේ? ගෙදර තියෙන කෑම වලින් ඇඹුල් මොනවද? කියන්න බෑ මොනවද ඇඹුල් දෙයක් අපි කන හදන ව්‍යංජන වලට හෝ වෙන වෙනත් දේවල් වලට එකතු කරන ඇඹුල් ජාතක දෙයක් සාගත කීපයක් මොනවද? මොනවද එකතු කරන්නේ? දෙහි, සියඹලා ඒ වගේ දේවල් එකතු කරනවා. ගොරකා ඇඹුල ගෙනිච්ච කොහෙටද? කුඹුරට. කුඹුරේ හිටිය මිනිස්සු අවකාශටකෙත් එක්ක නැත්තම් මඩ කාලේට නම් පොළවත් එක්ක පොළවේ වතුරත් එක්ක වතුර මේ දහක් වෙනකන් ගිලිලා මඩේ හිටපු පිරිස්. දැන් ඉංග්‍රීසි ක්‍රමය අනුව නැත්තම් බටහිර වෛද්‍ය ක්‍රමය අනුව සම්ප්‍රතිශ්‍යාවක් වැළඳිලා බෙහෙත් ගන්න ගියම අපේ ජීවිතවලට මොනවද දෙන්නේ? මේ අපිට දෙන බෙහෙත් අතර තියෙන එක විටමින් වර්ගයක් නේ මොකද? C විටමින්. ඒ නිසා දුස්තර මහතුරු හම්බෙන්නේ නැතුව අපිත් ෆාමසි වලට ගිහිල්ලා හෙම්බිරිසාව වගේ හැදීගෙන යනවා නම් C විටමින් ටිකක් අරන් ඒක ඇඹුලයි කන්නත් ලේසි හැකි මේ පහසුයි ඒ C විටමින් ටිකක් අතට දාලා පෙත්තක් දෙකක්. તો සිංහල ආහාර වේලේ ඇඹුල කිව්වේ මොකද්ද? C විටමින් අධික ආහාරයක්. සියඹල වැඩිපුර යොදාගත්තේ ඇයි සිංහල මේ ලංකාවේ? ඇයි අපි දෙහි වැඩිපුර යොදාගත්තේ? ඇයි අදටත් කොලෙස්ටරෝල් තියෙන කෙනෙකුට කියන්නේ බෙහෙත් බොනවට අමතරව හැන්දෑවට ගොරක ඇඳි දෙකක්. ගොරක ඇඳ කියලා කියන්නේ දන්නවද මේ වචනේ? ගොරක බිග් කියලා නෑ. ගොරක ඇඳක් කියන්නේ වේලුවට පස්සේ වේලන් ඉස්සෙල්ලා බිග වේලුවට පස්සේ ඇඳ. මොකක් හරි අර ගොරක මෙව්ව එක කියමු. ඒ ගොරක මෙව්ව දෙකක් වතුර වීදුරුවක දාලා වහලා තියලා පහවදා උදේට හිස් බඩ බොන්න කියලා. මොකටද? කොලෙස්ටරෝල් නැත්තම් මේද රුධිරගත මේද අඩු කරන්න හොඳ ඖෂධයක්. ස්වභාවික ఔෂධයක්. කුඹුරට අපි ගෙනිච්ච ඇඹුල. දැන් බලන්න කබලිකා ආහාර පිළිබඳ කතා කරද්දී ශාසනය වශයෙන් ගත ලංකාවේ පෙර අන් කවරදාකටමත් වඩා අපේ භික්ෂුන් වහන්සේලා රෝගීන් බවට පරිවර්තනය වෙලා තියෙනවා.
හාමුදුරුවන්ට හැදිලා තියෙන්නේ මේ ධර්මයේ වැඩිපුර දේශනා කරලා හැදිච්ච ලෙඩ රෝගත් නෙමෙයි. උන්වහන්සේලාට එක්ක දියවැඩියා. නැත්තම් කොලෙස්ටරෝල්, ප්‍රෙෂර්. අපේ හාමුදුරුවන්ට අධික රුධිර පීඩනය. කවුද වග කියන්නේ? උන්වහන්සේලාට කබලිකා ආහාර හැටියට චයිනීස් මෙනු එකක් දානෙට දීපු සුපින්වත් සුපේශල ශික්ෂාකාමී උපාසක උපාසිකාවන් වගේ කියන්න ඕනේ ඒකට තත්ත්වය. ඒ විතරක් නෙමෙයි අපිත් ඒ ටික ගිල දානවා. තත්පර 39ක සතුටක් සඳහා. තත්පර 39ක සතුටක් සඳහා. දැන් තවනාසලා හොඳටම දන්නවා මේ සක්කාය දිට්ඨිය ප්‍රහාණය කරන්න අවශ්‍යයි අපි බෞද්ධ හැටියට අපි විශ්වාස කරන විමුක්ති මාර්ගයේ මූලික තැනකට අවතීර්ණ වෙන්න. එතනදී ගොඩක් දේවල් කියන ප්‍රාතිමෝක්ෂ සංවර සීලය වුණ භික්ෂු හෝ භික්ෂුණී ප්‍රාතිමෝක්ෂය හරි භික්ෂු ප්‍රාතිමෝක්ෂය හරි ඉන්ද්‍රිය සංවර සීලය ආජීව පාරිශුද්ධ සීලය ඔය වගේ බොහොම බරපතල දේවල් තියෙනවා. දැන් බෞද්ධ දර්ශනය කියන කාරණේ එක පැත්තකින් ගත්ත ගමන් බුදුහාඳුරෝ කිව්වේ බුදුහාඳුරෝ කාලයක් හිටිය ආර්ය මේ මොනවාද අත්තකිලමතාන යෝගිය තුල මොකද්ද අත්තකිලමතාන යෝගී කියන්නේ අවුරුදු 6ක් මොකද කරේ මේ බඩේ හැම පිටකොන්දට ඇලෙනකන් උන්වහන්සේ නොකා නොබී බිම වැටෙන gediyak පොලයක් ඵලයක් පමණක් අනුභව කරලා බැලුවා ශරීරයට දුක් දීලා පුළුවන් කමක් තියනවාද මොනව කරන්නද නිර්වාණය අවබෝධ කරගන්න බෑ කාමසුකල්ලිකාණ යෝගයේ ඉඳලා උන්වහන්සේ ආවේ සැප දීලත් බෑ දුක් දීලත් බෑ මැදුම් පිළිවෙත කියලා එකකට අවතීර්ණ වුණා දැන් හුඟක් අය මැදුම් පිළිවෙත කියන්නේ මොකද්ද කියලා අර්ථ දක්වන්නේ මොකද්ද මෙන්න මේක හොඳට තේරුම් ගන්න මොකද්ද අපි හිතන්නේ සැපත් නැති දුකත් නැති එකක් කියලා නේද ඒක වැරදි සෙන්ට්‍රල් කොලෙජ් කියන්නේ මොකද සමහර වෙලාවට අපි කතා කරනකොට කියනවා central issue of this problem මේ ප්‍රශ්නේ සෙන්ට්‍රල් කියලා පාවිච්චි කරන්නේ මොකක්ද එතනදී මැදට වඩා නේද අපි කියනවා ලෝක වෙළඳ මධ්‍යස්ථානය මොකක්ද මධ්‍යස්ථානය කියන එක අදහස ප්‍රධාන ස්ථානය කියන එක මූල ස්ථානය කියන කාරණේ තේරෙනවද එනිසා මතක තියාගන්න බුදුහාමුදුරුවෝ මේ මැදුම් පිළිවෙත කියන්නේ මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ ඒ තමයි උන්වහන්සේගේ නිර්මාණය ඒ නිර්මාණය සමන්විත වුණා උපකොටස් 8කින් මොකද්ද අපි කියන එකට ආර්ය මොනවද ඒකේ තිබුණේ සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වායාම සම්මා ජීව ඔය ආදී වශයෙන් කියලා සම්මා සති සම්මා සමාධි අවසානයේදී හොඳ යහපත් එකඟතාව කියන තැනට ආවා දැන් මම මෙතන මේ කියන විදිහ ආජීව පාරිශුද්ධ සීලය අපි මේ ආහාර ගැන කතා කරමින් හිටියේ ආජීව පාරිශුද්ධ සීලය කියන එක කාරණයට අහපුවම උදාහරණ කියන්නේ මිනිසුන්ගේ ජීවිතේ යහපත් දිවි පැවැත්ම නොකළ යුතු දේවල් කීපයක් කිව්ව මොනවද? පණ පිටින් මස් පිනිස සතුන් විකිණීම කරන්න එපා. වශවිස විකිණීම කරන්න එපා. ඒ වුණාට ඉතින් බලන්නකෝ අපේ කඩේකට ගිහිල්ලා බැලුවොත් වශවිස කොපමණ නම් විකුණන්නට තියෙනවා. මොනවා හැටියට? ඒවට අපි ලස්සන නමක් දාලා තියෙනවා. අපිව රවට්ටා ගන්න. සූදුවට ලොතරයි කියලා අපිව රවට්ට ගන්නවා වගේ වසවිසට අපි ලස්සන නමක් දාලා දෙන මොකද්ද? කෘෂි රසායන ද්‍රව්‍ය. කෘෂි රසායන ද්‍රව්‍ය. මේ රට මේ වසවිසෙන් සතුන් පලිබෝධ නැත්තම් වල් මර්ධනය කරපු මේ රටක් නොවේ. අපි තෙරුවන් සරණ ගිය බොහොම තෙරුවන් සරණ ගියද අදටත් මට තමුන්නාන්සලට කියන්න පුළුවන් අවශ්‍ය නම් ගිහිල්ලා බලන්න කියලා දන්න කියන තැන තියෙනවා. බිත්තර වීටික පැල කරන්නේ කසී භාරද්වාජ සූත්‍රයේ දේශනා කරා. කසී භාරද්වාජ සූත්‍ර අරගෙන චිච්චිතායති කියලා තියෙන සූත්‍රේ පුපුරමින් පැලවෙන්නේ. ඒක දේශනා කළා වීටික පැල කරන්නේ. පලිබෝධ ප්‍රශ්නේදී අද මම දන්න ගොවි මහත්තුරු ඉන්නවා. අර ටැංකියම තමයි එහෙම බෙහෙත් විදින ටැංකියම තමයි. ඒකට වතුර කලගෙඩි එකමාරක් වක් කරනවා කන්ද පිරිත් කරලා. මෛත්‍රිය වඩලා. මාමං අපාදකෝ හිංසි මාමං හිංසි දීපාදකෝ මාමං චතුප්පදෝ හිංසි මාමං හිංසි බහුපදෝ. සබ්බේ සත්තා සබ්බේ පානා සබ්බේ භූතාච කේවලා සබ්බේ භද්‍රානුපස්සන්තු මාකංච පාපමාගම. අපමානෝ බුද්ධෝ අපමානෝ ධම්මෝ අපමානෝ සංඝෝ පමානවන්තානේ සිරින්සපානි. ඉතින් එහෙව් සංස්කෘතියක් අපිට තියෙනවා. මම ඒකයි කිව්වේ මේ සමහර අවස්ථාවල මේ වගේ දේශනයකට සුදුසු වෙලා නෙමෙයි මේක. ඒක ආරම්භ කරන්න දීර්ඝව මේ කතාව සාකච්ඡාවකින් අවසන් වෙන
තැන දක්වා. අපි නිස්කලංකව වෙලාවක් තියෙන වෙලාවක යලිත් වතාවක් මුණ ගැහෙන්න. අපි කතා කරන්නේ ආහාරය පිළිබඳව කුංචි මතක් කිරීමක් කලේ. අපිට ඖෂධ, අපි නිරෝගීකම සම්බන්ධයෙන් අපි ගන්න ඖෂධ, වට්ටෝරු පිටින් ගිල දාන ಔಷಧ වෙනකොට නිරෝගී ජීවිතයක් ගත කරන්න බෞද්ධ දර්ශනය කෙසේ වෙතත් ගැඹුරු දර්ශනය ස්පර්ශ නොකලත් ඉන් මෙහා තියෙන බෞද්ධ ආගමික ඉගැන්වීම් වල බොහෝ දේ අනුකූල කර ගැනීමේ හැකියාව පුළුවන්කම තියෙනවා. ඒක විශ්වාසයි. අර වේදිහට හඳේ හැඩය බලාගෙන වී වපුරද්දී ගොයම්මැස්සාගේ ජීවන චක්‍රය පහුවෙන්න ඉස්සෙල්ලා ගොයංග ස්පීදෙනවා. ඒකයි සිංහල වගා ක්‍රමයක් කියලා එකක් අපිට තිබුණේ. ඒ වගා ක්‍රමය තුළ ගොයන් ගහ ඇදලා පීදුනහම කවදාවත් ගොයම්මැස්සට ඒ ගොයන් ඇටේ වී ඇටේ විදින්න පුළුවන් කමක් නැහැ. ඒ වගේ හුඟා පිරිතෙන් වැඩගත් පිරිසක් අපි. බෝධි පූජාවෙන් වැඩගත් පිරිසක් අපි. ඉතින් ඒ නිසා මම හිතන දේ තමයි දැන් මේ අවස්ථාවේ අපි මේ වගේ දේවල් දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන්නට අපි වෙන වෙලාවක් යොදා ගන්න පුළුවන්. කොයි හැටි වෙතත් මම දැන් මම යලිත් වතාවක් ස්තුතිවන්ත වෙනවා අපේ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ බෞද්ධ සංගමය මේ වගේ වැඩපිළිවෙලක් ආරම්භ කළා. ඒකේ යම්කිසි මූලික කටයුත්තකට අත්පොත් තියන්න මට ආරාධනා කිරීම පිළිබඳව ඒක ගෞරවයක් හැටියට මම සලකනවා. ඒ වගේම මෙතුවක් වේලා මම හිතන්නේ මේ නිසි අවසානයක් කරා මේ කියන්නේ සම්පූර්ණ අවසානයක් කරා ළඟා වෙන්න බැරි වුණත් මම මතු කරන උත්සාහ කරපු සමහර කාරණා සම්බන්ධයෙන් සාවධානව අදහන්නේ තමන්ගේ ගතසිත යොමු කරමු. මෙතන රැඳී හිටපු සරදී සිටලා ඒ විවිධ අවශ්‍යතා නිසා මෙතනින් ගිය සියලු දෙනාට තුන්වන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරමින් තමන්වහන්සේලා සියලු දෙනාටම නිදුක් නිරෝගී සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් මගේ මේ කෙටි දේශනය සහ මේ ආරම්භයේ පළමු අවසානය මම සරහන් කරනවා. සියලු දෙනාටම තුන්වන්ගේ සරණ.